रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं එරුවන් සරණයි. රෙදෙන්නේ අඥානයන්ටයි සැනසෙන්නේ. වෙනසෙන්නේ අඥානියෝ, සැනසෙන්නේ ප්‍රඥාවන්තයෝ. මේ ධර්මයෙන් යමෙක්ට රිදෙනවා නම් ඒකාන්ත අඥානී. ආයෙගෙන සැකයක් තර්කයක් නැහැ කිසිම ආකාරයකට. අර ඔලොමොට්ටල වැඩවලට පහර වදිනකොට ඔන්න රිදෙනවා. ඉතින් ඒක රිදෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මෙයාට රිදෙනවා, අරයට රිදෙනවා කියලා බණ කියන එක නතර කරන්න බෑ අපට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ලෝකයට එරෙහි ධර්මයක්. ලෝකෝත්තර ධර්මය. ලෝකයට ප්‍රතිවිරුද්ධ ධර්මය. පින්වතුනි එහෙනම් ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න දක්වන උනන්දුව ඔබේ දරුවන්ට ධර්මය ලබා දෙන්නත් දක්වනවද? එහෙම නැත්නම් අනවබෝධයෙන් යුක්ත ජීවිත, බොජ්ජංග න්‍යාය ජීවිත ඇතුලේ ඒ ජීවිත ඇතුලේ බොජ්ජංග නැත්නම් ඒ ජීවිත කෙබඳු ජීවිතද? ඒ ජීවිත ඇවිල්ලා දිලිඳු ජීවිත. දිලිඳු කිව්වෙ මොකද්ද? අපි දන්නවා මේ සමාජයේ ඉන්නවා දිලිඳු පිරිසක්. දිලිඳු කියලා කිව්වේ මොකද්ද? සල්ලි නැති එක. කණ්ඩ බොණ්ඩ ඉඳ හිටින්න තැනක් නැති එක. උවට තමයි මිනිස්සු දිලිඳු කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දිලිඳුයි කියලා කියන්නේ ඒකට නෙවෙයි. භාගතුන් වහන්සේ දිලිඳුයි කියලා කියන්නේ කුමකටද? දලිත සූත්‍රය දිලිඳුකම පිටු දකිමු අපි. දැන් ආණ්ඩුවෙන් බදු එකතු කරලා ඒ සල්ලි මිනිසුන්ට බෙදා හැරලා එවනත සහන ආධාර දීලා ජනසවිය දීලා සමෘද්ධිය දීලා දිලිඳුකම පිටු දකින්න යනවා. දැන් දැකපු දිලිඳුකම පිටු දැකලා කියනවද දැන් කවුරු හරි? දැන් මේ රට පොහොසත් රටක්. හරි එහෙම ඕනේ නෑ. අපි ඇමරිකාව ගැන කතා කරනවා. මෙතන ඉන්නවා අපේ සමාජිකයෝ ලෝතුරු වරණේ ඕන තරම් සාක්ෂි දෙයි අය. ඇමරිකාව ධනවත් සංවර්ධිත රටක්. අපේ මේ ඇමරිකාවේ ඉන්න පින්වතුන්ගෙන් අහලා බලන්න ඒ රටෙත් ඉන්නවා නිවාස නැති හිඟන මිනිස්සු ඕන තරම්. හෝම්ලස්. ඒ සංවර්ධනය වෙච්ච නිසාද? ඒ පොහොසත්භාවය නිසාද? අපිට පේනෝනේ එතනත් මොකද්ද? දිලිඳුකම. ඒ කියන්නේ මේ ගෙවල් නැතුව මේ පාරවල් ගානේ ලගිනවා කියන දිලිඳුකම නෙවෙයි. ඊට එහාගේ දිලිඳුකමක් පේනවනේ. ඒ කියන්නේ මිනිස්සු දිලිඳුයිනේ. ඒ කියන්නේ මේ සල්ලි භාගෙ නැතිකම නෙවෙයි. යාන වාහන නැතිකම, ගෙවල් දොරවල් නැතිකම නෙවෙයි. කොමකින්ද දිලිඳු? මිනිස්සු අවබෝධයෙන් දිලිඳුයිනේ. මනුෂ්‍යකමෙන් දිලිඳුයිනේ. ඒ නිසානේ එහෙම වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ධනවතාවගෙන් සල්ලි අරගෙන නිර්ධානියට බෙදලා දුන්නට ලෝකේ දිලිඳුකම නැති වෙනවද? නැහැනේ. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අපිට පේනවා මේ ඒ රට උනත් මේ රට උනත් කොයි රට උනත් මේ රටෙත් ඉන්නවා. ඒ රටෙත් ඉන්නවා. මේ මහසෑයට යන්නේ මේ මහසෑයට යන පාරේ වගේම මහා බෝධින් වහන්සේ ජයසිංහ මහඳුරන් වහන්සේ දෙසට ගමන් කරන අර සිංහ කනුව පාරේ හැම ඕන තරම් ඉන්නවා පාර දෙපැත්තේ දිලිඳු මිනිස්සුયો. ඒ දිලිඳු මිනිස්සුયો අනුන්ට අතපාගෙන ජීවත් වෙනවා. දැන් ඇයි එහෙම දිලිඳු මිනිස්සු ඉන්නේ මේ ලෝකේ? ගැඹුරට බැලුවොත් මම ඔබට පෙන්න දහම් කාණ්ඩ අමතරව තවත් වෙනත් කාරණාවක් මේ පෙන්නමින් ඉන්නේ. ඇයි කියලා බැලුවොත් එහෙම ඒ මිනිස්සු මනුෂ්‍යකම් වලින් දිලිඳුයි ඒකයි. මනුෂ්‍යකම් වලින් දිලිඳුයි. කඩයක් ඉස්සරහ හිඟන මිනිහෙක් ඉන්නව බඩගින්නේ. ඇයි මේ මිනිස්සයාට බඩගින්නින්න වෙලා තියෙන්නේ? මේ සමාජයේ මනුෂ්‍යකම අතින් දිලිඳු මිනිස්සු ජීවත් වෙන නිසා අර කඩේ ඉන්නේ මුදලාලිත් එහෙම එකේ. ඒකයි පින්වතුනි. අර සංවර්ධිත රටවල් කියන ඇමරිකාව ගත්තත් එංගලන්තේ ගත්තත් අහලා බලන්න මේ ඉන්න පින්වතුන්ගෙන් හිඟන මිනිස්සු නැද්ද කියලා. හැම නගරයකම ඉන්න අඩු වැඩි වශයෙන් හෝම්ලස් මිනිස්සු, ගෙවල් නැති මිනිස්සු. ඒ සමාජي හැටියට ඒ අය ඇඳුම් පැළඳුම් ඇඳගෙන සපත් දාගෙන ඉන්න පුළුවන්. හැබැයි උන් අසරණයා. එහෙනම් සමාජයක ඒ වගේ අසරණ මිනිස්සු ඉන්නේ ඇයි?
යම් සමාජයක අසරණයෝ බහුල වෙන්නේ ඇයි? මේ මනුෂ්‍ය සමාජයේ මිනිස්සු මනුෂ්‍යකම් අතින් දිලිඳු නිසා. මනුෂ්‍යකම් වලින් පොහොසත් මිනිස්සු හිටියනම් අඩුම තරමේ ලෞකික වශයෙන් මිනිහෙක් දිලිඳු වෙන්නේ අසරණ වෙන්නේ නැහැ ජීවිතේ. බලන්න අපි තාමත් කියනවා හිටී ගමන් ඔය වෙලඳැන්වීම වලට නම් ඒව කියනවා අපි මනුෂ්‍යකමෙන් පොහොසත් කියලා. ඇත්තටම මනුෂ්‍යකමෙන් පොහොසත් ජීවිතයක් ගත කරේ මේ රටේ හිටපු මිනිස්සුયો. එයා කොච්චර උසස් මිනිස්සුයද පොහොසත් මිනිස්සුයද? මොනවෙන්ද පොහොසත්? ධන ධාන්‍යෙන්ද නෑ ගුණ ධර්ම වලින් පොහොසත්. අපි මේ පොහොසත්භාවය දැක්කේ නෑ. ඒ අවබෝධයේ කොටස් දෙකකින් යුක්තයි. ලෞකික අවබෝධය සහ ලෝකෝත්තර අවබෝධය. සප්ත බොජ්ජංග අදාළව ඉන්නේ ලෝකෝත්තර අවබෝධයට. එහෙනම් ලෞකික අවබෝධයවත් නෑ අපිට. ලෞකික අවබෝධයවත් නෑ ජීවිතේ බොහෝ විට. ඒ නිසා මොකද වෙන්නේ? සමාජයේ අති බහුතරයක් දෙනා දුක්ඛිත ජීවිත ගත කරන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යකම් වලින් පව අපි දිලිඳුයි. එහෙනම් පින්වතුනි භාගතුන් වහන්සේ තවත් එහාට ගිහිල්ලා අපිට මේ දිලිඳුකම් පෙන්නනවා. ඒ දිලිඳුකම කුමක්ද? දලිද්දෝ දලිද්දෝති භන්තේ. දලිද්දෝ දලිද්දෝති භන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ දලිද්දෝති උච්චතිති. සත්තන්නං කෝ භික්ඛු බොජ්ජංගානං අභාවිතත්තා අබහුලී කතත්තා දලිද්දෝති උච්චති. භාගතුන් වහන්සේ දලිද්දෝ එහෙම නැත්නම් භාගතුන් වහන්සේ මේ දිලිඳුයි කියනවා කුමන අර්ථයකින්ද කොපමණකින්ද කෙනෙක් දිලිඳු වෙන්නේ? අන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණ යමෙක් මෙන්න මේ සප්ත බොජ්ජංග භාවිත කරන්නේ නැත්නම් සප්ත බොජ්ජංග බහුලීකృత කරගන්නේ නැත්නම් අන්නේ පුද්ගලයා දිලිඳු පුද්ගලයා කියලා. එහෙනම් කුමකින්ද දිලිඳු? අවබෝධයෙන් දිලිඳු. එහෙනම් දිලිඳුකම පිටු දකිමු. ඒ කියන්නේ අනවබෝධය අපි පිටු දකිමු. එහෙනම් අනවබෝධය තමයි දිලිඳුකම. ඒකයි කිව්වේ දුක පැමිණෙන්නේ බාලයට කියලා. ඇයි? දිලින්දා තමයි බාලයා. ඒ කියන්නේ අවබෝධය වැඩෙන්නේ නැති කෙනා. එහෙනම් එයාට තමයි දුක එන්නේ. එයා තමයි දුක් විඳින්නේ. ඔබ දුක් විඳිනවා නම් ඔබ දිලින්දේ. එහෙනම් පොහොසත් කෙනා කවුද? මේ සප්තබොජ්ජංග වැඩෙන කෙනා. එහෙනම් සප්තබොජ්ජංග වැඩෙනවා. ඒ කියන්නේ අවබෝධය වැඩෙනවා. එහෙනම් අවබෝධයෙන් උසස් පොහොසත් කෙනෙක්. අන්‍යයා සැප විඳිනවා. නමුත් පින්වතුනි බලන්න මේ අමා ධර්මයේ යටපත් වුණාට පස්සේ මේ ලාංකික සමාජ විශේෂයෙන් මේ ධර්මාදීපේ මිනිසයන්ට වෙච්ච වැඩේ අතීතයේදී ඒ කාලේ මේ අනුරාධපුර ශුද්ධ නගරයේ විශේෂයෙන්ම අති උත්තරීතර මේ අටමස්ථානීය ආදී මේ පූජනීය භූමි ස්ථාන මේ පූජනීය ස්ථාන ඉදිවෙච්ච යුගයේ අනුරාධපුරයේ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරපු යුගයේ මිනිස්සු ඉඳලා තියෙන්නේ බොහොම සරල විදිහකට ජීවත් වෙලා තියෙන්නේ. පුංචි පැල්කොට තමයි තිබිලා තියෙන්නේ. ඉලුක් ගෙවල්, පොල්ලතු ගෙවල්, මැටි පෙළවල්, කටු මැටි ගෙවල් ඔහොම. හැබැයි ඒ දිලිඳු ගෙවල් ඇතුලේ ජීවත් වුනේ නැත්නම් අර සම්මුතික වශයෙන් ගත්තාම අර සරල බොහොම පුංචි ගෙපළවල් ඇතුලේ ජීවත් වුනේ පැල්පත ඇතුලේ ජීවත් වුනේ පොහොසත් මිනිහෙක්. අතිශයින් පොහොසත් වුන්. කොච්චර පොහොසත්ද කියනවනම් අදටත් ඔබ සුද්ධ නගරයට ඇවිල්ලා උන්ගේ පොහොසත්කම් බලලා යනවා. ෆොටෝස් එහෙම ගහගෙන ඔය යන්නේ ඇවිල්ලා වීඩියෝ කරගෙන සුද්ධත් ඇවිල්ලා ලංකාවේ පෙර බෞද්ධයන්ගේ පොහොසත්කම්. හැබැයි ඕන් ඉඳලා තියෙන්නේ පුංචි ගෙවල්. ඒ නිසා අදටත් මේ සුද්ධ නගරියම කැණීම් කරත් එක ගයක්වත් හොයාගන්න බෑ. මොකද ඒවට පදනම් නැහැ. ෆවුන්ඩේෂන් නැහැ. ඒවා තියෙන්නේ අර විහාරස්ථාන වලට විතරයි. අද අපිට ඇවිල්ලා මහසෑය දිහා බැලුවහම අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනන්ත ගුණ සමුදාය පේනවා. ඒ වගේම පේනවා ඒ කාලේ මිනිස්යන්ගේ තියෙන පොහොසත්කම්. ඒ වගේ උත්තරීතර මහසෑය රදුන් වහන්සේලා ඒ වගේ මහ විහාරස්ථාන ඉදි කරන්නට තරම් ඔවුන්ගේ හිත පොහොසත් වුණා. ඔවුන්ගේ ලෝභය දුරු වෙලා තිබුණා. ඔවුන් තම සතු ජීවිතය පූජා කළේ ශාසනයට. ඔවුන්ගේ හදවත අතිශය පොහොසත්. පොහොසත් පිරිසුදු භාවයේ සහ ශ්‍රද්ධාව තිබිච්ච මිනිස්සු. එනිසා එදා වුන් මැටි පැලේ හිටියත් ඒ හිටියේ මහා පොහොසත් මිනිසෙක්. ඒ නිසා මේ මහා පොහොසත් මිනිසයෝ සමහරු
සුගතියට ගියා. අප්‍රමාණ සුගති සැප උරුම කරගත්තා. සමහර උත්තමයෝ නිර්වාණයටපත් වුණා. සදාතනික පරම ශාන්ති උදා කරගත්තා. වර්තමානයේ ඉන්නවා මහ විශාල ගෙවල් ඇතුලේ ජීවත් වෙන ඊටාම දුප්පත් මිනිස්සු ටික. කුමකින්? අවබෝධින්. ඊටාම දිලිඳුයෝ. හැබැයි ජීවත් වෙන්නේ විශාල මන්දිරයක් ඇතුලේ. දිලිඳු මිනිසෙක් ජීවත් වෙනවා. ඒ නිසා ඒ මිනිසයෝ මරණයෙන් පසු ඊටාම දුක ඇති දිලිඳු භාවයේ උපරිම භාවය විද්‍යමාන වන සතර පායට යනවා. ඒ නිසා වර්තමානයේදී අපිට මේ සම්බුද්ධ ශාසනය දිහා බැලුවාම අර මිනිස්යාගේ දිලිඳු භාවයත් හොඳට පේන්න පටන් ගන්නවා. ඒ මිනිස්සුම ඇවිල්ලා කතා වෙනවා. ඒ කාලේ හිටපු මිනිස්සු පුදුමයිනේ. මේව කොහොම කරාද දන්නේ නැහෙනි. පුදුම වැඩනේ කරලා තියෙන්නේ. අද උන්ට පුදුමයක් තියෙන්නේ ගැන ඇයි හිතා ගන්නවත් මෙච්චර කැපකිරීමක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කෙනෙක් කරයිද කියලා. හිතා ගන්නවත් බැහැ. දැන් මේ වෙලාවේ හැමතිස්සෙම කුටුම්බේ රකින්න මානසිකත්වයෙන්මයි ජීවත් වෙන්නේ. සම්බුද්ධ ශාසනය රකින්න මානසිකත්වයක් නෑ එතන. එතන තියෙන්නේ ධර්මය ගැන සාකච්ඡා කරනවා වෙන්න පුළුවන්, ධර්මය ගැන කතා කරනවා වෙන්න පුළුවන්, නිවන ගැන කතා කරනවා වෙන්න පුළුවන්, පරිනිර්වාණය ගැන කතා කරනවා වෙන්න පුළුවන්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් රකින්නේ හැමතිස්සෙම කුටුම්බේ විතරයි. සම්බුද්ධ ශාසනය රකින්න කිසිම උවමනාවක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකකට මඟ පෙන්නුවත් ඒකට කන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නේත් නැහැ. ඒ කියන්නේ දකින්නෙත් නැහැ. ඒ කියන්නේ බලන්නෙත් නැහැ. ඒ කියන්නේ හිතන්න කොහොමදවත් උවමනාවක් ඇත්තෙත් නැහැ. ඒ තරම්ම දිලිඳුයි පින්වතුනි. ඒ තරම් දිලිඳුයි. ඒ නිසා අප බලන්න ඔබේ ජීවිතයේ දිලිඳු ජීවිතයක්ද පොහොසත් ජීවිතයක්ද කියලා. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දිලිඳු කම අපි පිටු දකිමු. ඒකට ජනසවිය සමෘද්ධිය බෙදන්න ඕනේ නැහැ. ඒකට බෙදන්න ඕන ධර්මයේ. එහෙම නැතුව කොච්චරවත් රජයේ මුදල් මිනිසුන්ට බෙදලා හරි මොන දේවල් බෙදුවත් පින්වතුනි පොහොසත් සමාජයක් නම් නිර්මාණය වෙන්නේ නැහැ. බය වෙන්න එපා. කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මොනතරම් ධන ධාන්‍ය ලෝකෙ බෙදා හැරියත් මිනිසුන්ගේ අභ්‍යන්තරයේ ආර්ධාත්මය තියෙන්නේ කුණු ගති නම්, කුණු අදහස් නම්, කුණු චින්තනයක් නම් තියෙන්නේ. එහෙනම් ඒක නිකන් අර අතිසාරයට ගහපු අමුඩයක් වෙනවා. පය බර වායයට පිටිකර බෙහෙත් බැඳීමක් වෙනවා. මුදල් වලින් බෑ මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න. මුදල් වලින් බෑ ලෝකේ සතුට බෙදන්න. මුදල් වලින් බෑ පොහොසත් ජන සමාජයක් නිර්මාණය කරන්න. පොහොසත් ප්‍රීතිමත් සනසුම්දායක සහනශීලී ජන සමාජයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් බෙදා හරින්න ඕන අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මයයි. මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරලා දෙන්න ඕන. රජයක් විසින් හරි තම තමනුත් ඒ වගකීම ගන්න ඕන. ඒක වෙනම දෙයක්. එතනින් එහා පැත්තට මේ පවතින සතුට ධර්මයේ තුලින් උදාවන්නක් මිසක් ඔය ලෝක සම්මතයේ මිනිස්සු හිතන විදිහට දුප්පත්කම දිලුදුකම් පිටු දකින්න බෑ. අපි බලන්න මොනතරම් මූලාවක් ඇතුළත ජීවත් වෙන්නේ කියලා. අපි සංවර්ධනය ගැන කතා කරනවා. අපි දියුණුව ගැන කතා කරනවා. දියුණු වෙච්ච රටවල් ගැන කතා කරනවා. දියුණු වෙමින් පවතින රටවල් ගැන කතා කරනවා. ඉස්කෝලේ උගන්වන ළමයින්ටත් ඒවා. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා කියනවා. අනෙක් රටවල් දියුණු වෙලා කියලා කියනවා. මෙන්න මේ බණහන් අපේ පින්වත් පිරිසක් ඉන්න ඒ රටවල් වල මොනවද දියුණු වෙලා තියෙන කියලා එයාගෙන් අහගන්න පුළුවන්. දිනු වෙලා තියෙන එකම දෙයයි අවිජ්ජාවයි තණ්හාවයි. ඔච්චරයි. මොය මූල බන්ධනේ තමයි දිනු වෙලා තියෙන්නේ. සත්‍ය තුළ අවිජ්ජාවයි තණ්හාවයි නම් ඇති වෙන්න දිනු වෙලා තියෙනවා. දැන් ඒ දිනුව මේ රටේ මිනිසුන්ගේ නැති නිසා යන්තම් හරි ධර්මයේ පිහිටාගෙන ගුණ ධර්ම වල පිහිටාගෙන ඉන්න නිසා මේ රට නොදියුණු රටක් ඔල මොට්ටල විද්‍යුතුන් යයි කියා ගන්නා මෝඩයන්ට. ඒ නිසා මොකද කියන්නේ? හනමිටි අදහස් බිම තියන්න මේ ආගම තමයි හරස් වෙලා තියෙන්නේ කියලා කියනවා. හනමිටි අදහස් බිම තියන්නලු. ඒ කියන්නේ ධර්මයෙන් බැහැර වෙන්න කියලා මේ කාලකන්ණි මෝඩයෝ කියන්නේ. ඔන්න දියුණුව ඇති කරන්න හදන විදිය. ඊට පස්සේ තමයි පාසල් වලයි විශ්වවිද්‍යාල වලයි නිර්දේශ වලට ඒ වගේ ඔලොමොට්ටල අදහස් ඇති කරන්නේ. ඒ කියන්නේ ධර්මයෙන් ඈත් කරපු සතෙක් වගේ
සත්‍ය එක්ක නිර්මාණය කරනවා. සත්තුන්ට ආගමක් නැහැ, ධර්මයක් නැහැ. කිසිම සතෙක්ට ආගමක් නැහැනේ. ආගම එපා කියන්නේ නම් සතෙක්. යන්තම් හරි සිහි බුද්ධියක් තියෙන මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහා ආගමක් එපා කියන්නේ නැහැ. කියන්නේ ශික්ෂණයක් එපා කියන්නේ නැහැ කවදාවත්. එහෙනම් ලෝක සම්මතයේ පවතින විවිධාකාර ආගම් අපි ඒවටත් ගරු කරනවා. මොකද ඒවැනුත් යම්කි ශික්ෂණයක් මේ මිනිසුන්ට ලබා දීපු නිසා. එහෙනම් ඒකත් එපා කියලා කියනවා නම් කවුරු හරි එකෙක් ඌ මොන වගේ එකෙක්ද? ඌ සතෙක් කෙලින්ම. ආගමක් එපා කියන්නේ සතෙක්. බල්ලට ආගමක් නැහැ. ඊළඟට ධර්මයේ එපා කියනවා. ධර්මයෙන් බැහැර වෙන්න කියනවා. මේ ධර්මය මේ මිනිසුන්ගේ මේ බෞද්ධ අදහස් කියනවා මේ දිනු වෙන්න බාධා. ඔව්. මොකක්ද දිනු කරගන්නද? අවිජ්ජාව තෘෂ්ණාව දිනු කරගන්න බැරි කමයි තියෙන්නේ මායයට. වෙන මොකක්වත් දිනු කරන්න හදන්නේ නැහැ පින්තුනි. මේ මහ පොළොවේ වර්ෂ ගන්න මෙච්චරක් කියලා කියන්න බෑ. මේ මහ පොළොවේ මේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච දවසින් ඉඳලා අද වෙනකම්ම මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉපදිලා මැල්ල ගිහින් තියෙනවා. ඔය එක එක තලයේ ඔය කියන හැම ඔය ලෝක සම්මතිය දියුණු නොදියුණු කියන හැම සමාජ අවකාශයක්ම මේ මිහිතලයේ පැවතුණා. පෙර කකුසඳ කෝණාගම කාශ්‍යප කියන උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ කාල පරාසවලත් ඒ බුද්ධාන්තරවලත් මේ අසිරිමත් වූ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ බුද්ධාන්තරයේ ඊළඟ මතු අනාගතයේ පහළ වෙන කේතුමති රාජධානිය පහළ වෙන්නේ ශක්තිති රාජ්‍යයක් සහිතව. තව්තිසා වගේ දිව්‍ය පුරයක්, තව්තිසා වගේ නගරයක් බිහි වෙන්නේ කේතුමති රාජධානිය අනාගතේ මතු අනාගතේ මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ කාලේ. ඒ කාලේ ඒ සංකනම් ශක්තිති රජුට ඔහුගේ පිනට පහළ වෙනවා කප්රුප්පවා ඒ රාජධානිය. සියල්ලෙන් පරිපූර්ණ වෙනවා. දිව්‍ය තලයක් හා සමාන වෙනවා. සැප සම්පතින් ආඩ්‍ය වෙනවා. එතකොට මේ බුද්ධාන්තරය ඇතුලේ මේ මානව සමාජය මේ මානව ශිෂ්ටාචාරයේ නන්විද ආකාරයෙන් උස්පහත් වුණා. අද මේ දියුණුවයි කියලා හිතන් ඉන්න මෝඩ තකතිරු නිර්ණායකයන්ටත් එහා ගිහිල්ලා දියුණු වෙච්ච පිරිස හිටියා මේ මහ පොළොවේ මීට ඉස්සෙල්ලා. ඒ යම්කිසි ආකාරයකින් විද්‍යාව තාක්ෂණය කියලා පෙන්වන්නා වූ ඒ ක්‍රමවේදයන්ටත් එහා ගියපු විවිධාකාර ක්‍රමවේද හොයාගත්ත මිනිස්සු මේ මහ පොළොවේ හිටියා. මීට වඩා අද සමාජයේ දියුණුවයි කියලා යමෙක් අර්ථකථනය කරන යම්කිසි නිර්ණායකයක් නැත්නම් ඊටත් වඩා එහාට ගිය දියුණුවක් ලැබපු මිනිස්සු මේ මහ පොළොවේම හිටියා. හැබැයි කොච්චර දියුණුනා කිව්වත් කිසිම කෙනෙක්ට බැරුණා මේ ජරාව නවත්ත ගන්න. මේ හැකරන නාසයේ දිවසටින්නේ මනස දුර්වල වෙන ස්වභාවය නතර කර ගන්න බැරි වුණා. මේ ලෙඩ වෙන ස්වභාවයෙන් අත මිදෙන්න බැරි වුණා. රෝහල් හදපු වෛද්‍යවරුත් අන්තිමට රෝග වලින්ම මිය ගියා. රෝහල් හදපු වෛද්‍යවරු දැන් රෝහල් හැදුවා කියලා රෝග වලින් නිදහස් වුණාද? රෝහල් හදලා හම්බ කරපු සල්ලි ටිකත් අන්තිමට බැංකුවේ තියලා මිනිහා රෝගියෙක් වශයෙන් මලා. අවසානයි. එතකොට පින්වතුනි මොකද දියුණුව? ව්‍යාධියෙන් ගැලවුණාද? ඊළඟ මරණයෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබුණාද? මැරිලා ගියා. මහ පොළොවම අල්ලගෙන බදාගෙන හිටියත් අවසානයේ ඒ මහ පොළොවේම රියන් හතරක වැලිලිලා ගියා අවසානයේ. කොහෙන් අර දියුණුව? මොකද දියුණුව කිව්වේ? ඕකට දියුණුව කියන්නේ. එතන මොකද්ද නොදියුණුව කියන්නේ? නොදියුණු රටවල් කිව්වේ මේවා. මොනවද? ඒ අර මාර්යාගේ මල පෙරේත සංකල්ප තමයි ඔය. මොනවද නොදියුණු? මේ රටේ නොදියුණු අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඒ නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස හිතු ඇටියට නම් පිනවන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව හැම අතින්ම ධර්මය ඇහෙනවා. ඒ කාමයට ආස්වාදයට විරුද්ධ ධර්මය ඇහෙනවා. ඒ නිසා අන්න නොදියුණු මේ පැත්තෙන් නම්. එසා පිංගුතුනි දියුණුව සහ නොදියුණුව අඥානකමින් අර්ථකථනය කරන්න ගිහිල්ලා පොහොසතා සහ දිලින්දාව තෝරගන්න බැරුව ඉන්නේ දැන්. මේ මිනිස්සු හිතන්නේ පොහොසතා කියලා කියන්නේ ධනෙන් ආඩ්‍ය කෙනා කියලා. ඔහු දිලින්දෙක් අවබෝධයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට අනුව අපිට අනුව කියන එක නෙවෙයි මේ. අපේ ධර්මයේ නෙවෙයි මේ භාගතුන් වහන්සේගේ ධර්මය. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සත්තන්නම් කෝ භික්ඛු බොජ්ජංගානම් අභාවිතත්තා අබහුලී කතා දලිද්ද උච්චති. මේ සප්තබොජ්ජංග භාවිත කරන්නේ නැත්නම් බහුලීකృతව පරිහරණය කරන්නේ නැත්නම් අන්නේ පුද්ගලයා දිලින්දා.
ඒකෙවේ සුද්ධ සිංහලෙන්ම ගත්තාම උතුම් වූ ධර්මීය අවබෝධයක් නැති පුද්ගලයයි දිලින්දා. ඒ වගේම තමයි යම් කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාද ඒ ධර්මය තුල හැසිරෙන්නේ නැත්නම් ඔහු දිලින්දෙක්. ආරි මාර්ගයේදී ඔහු දිලින්දෙක්, දලිද්දෝ. එහෙනම් ඔබ දිලින්දෙක් වෙන්න එපා, ඔබ පොහොසතෙක් වෙන්න. පොහොසතාටයි සැප ලැබෙන්නේ, දිලින්දාටයි දුක ලැබෙන්නේ. දැන් ඔහොම කිව්ව ගමන් ඒක අර නිරෝධින් නාන්න කිව්වහම සිවුර ගලවලා තියලා රෙද්ද ගලවලා තියලා නෑ වගේ පොහොසතෙක් වෙන්න, සැප විඳින්න, දුප්පතෙක් වෙන්න එපා කියලා කිව්වහම දැන් කෙනෙක් අර විදිහට හිතන්න පුළුවන් පදපරමේක් වශයෙන්. එහෙනම් අන්න ධර්මයේ පෙන්ලා දීලා තියෙන්නේ පොහොසත් වෙන්න, සල්ලි හොයන්න. ඔන්න සල්ලි හොයපල්ලා අනුන්ගේ බෙල්ල කඩලා හරි කොහොම හරි. ඒ සැප විඳින්න පුළුවන්. අසරණ සතුන්ගේ රීරි මාංශ හූරගෙන කනවා. අහිංසක අසරණ සත්තු. අනාථ සත්තු. මේ සංසාරේ අනන්ත දුකක් උහුලගෙන ඉන්නේ සත්තු. ඉන්න හිටින තැනක් නැති, කණ්ඩ පොණ්ඩ දෙයක් නැති, රැකවරණයක් නැති, දුක කියාගන්න කෙනෙක් නැති, හිතේ පවතින අනන්ත දුකක් තනියෙන්ම විඳගෙන ඉන්න අහිංසක සත්තු මරලා කනවා. ඒ පොහොසත්කම නිසා තමයි. එහෙනම් කල්පනා කරන්න ඔහු හැම පැත්තෙම මෝඩෙක්, හැම පැත්තෙම දිලින්දෙක්. මනුෂ්‍යකම පැත්තෙනුත් ඔහු දිලින්දෙක්. අනිත් පැත්තෙන් ඥානයේ පැත්තෙනුත් දිලින්දෙක් ඔහු. නමුත් සම්මුතික වශයෙන් ධන දහානි රැස් කරගෙන ඇඟිලි 10ම මුදු දාගෙන මාල දාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇතුළාන්තේ ඉන්නේ අන්න අර වගේ සතෙක් නම් ඒක දිලින්දෙක්. පොහොසතෙක් නෙවෙයි. එහෙම පොහොසත් වෙන්න බෑ පින්වතුනි. මේ ආරි ශාසනයේ පොහොසත් භාවයේ බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ අවබෝධය තුලින්. එහෙනම් දැන් ඉපදිලා මව් කුසක මිනිසෙක් වශයෙන් ජීවත් වෙනවා දැන්. දැන් ජීවත් වෙන දැන් කල්පනා කරන කොහොමද පොහොසතෙක් වෙන්නේ කියලා. විශ්වයේ අසමසම මහා අග්‍ර ශාස්ත්‍රූවර අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරා තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් පොහොසතෙක් වෙන්නේ. ලෝකේ ශ්‍රේෂ්ඨතම පොහොසතෙක් වෙන්න පුළුවන්. ඉහළම පොහොසතෙක් වෙන්න පුළුවන් මේ ලෝකේ. හැබැයි ඒ බුද්ධ වචනේට කන් දෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඔලොමොට්ටල චින්තනෙන් අඥාන කමින්ම ගන්න තීරණයක් මත ක්‍රියාත්මක වෙලා ධන දාහනේ රැස් කරන පිස්සෙක් වගේ පොහොසතෙක් වෙන්න කියලා හිතාගෙන. පිස්සෙක් ධන දාහනේ රැස් කරනවා. අවසානයේ සෝහන ගාව තබා යනවා. ඔබම කියන්නේ රැගෙන යන්න බැරි දෙයක් රැස් කරන මිනිහා තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරලා ඔහු සිහි බුද්ධියක් ඥානයක් ඇති මිනිහෙක්ද එහෙම නැත්නම් ඒ සිහි බුද්ධියක් නැති අඥානියෙක්ද කියලා ඔබම තීරණය කරන්න. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඔබම දකින්න. ඔබ ධර්මයේ යම්තාක් දුරකට දකින්නවාද ඒ තරමට ඔබ සැනසීමටපත් වෙනවා, සහනීයටපත් වෙනවා, සුවයටපත් වෙනවා, අවබෝධයටපත් වෙනවා. ඒකයි සම්දිට්ඨිකෝ කිව්වේ. එහිපස්සිකෝ කිව්වේ. ඔබමයි ධර්මයේ දකින්න ඕන. ඒසේ නොවේද කියලා බලන්න. එහෙම නොවුනොත් එහෙම වෙන්නේ මොකද්ද? ඔබත් ඒ මුලාවට අහු වෙනවනේ. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කාටද? ප්‍රඥාවන්තයන්ටයි. මම ඉස්සෙල්ලා කිව්වා මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවට මිසක් සත්‍යයේ පුද්ගලෙක් ආත්මයක් අරබයා නොවේ. එහෙනම් පිටුතුනේ ඒ ධර්මයේ ප්‍රඥාවට ඇහෙනකොට ඔබ ඒ නුවණින් ඒ ධර්මයේ දැකලා මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් මේ මුලාව මා තුලත් පවතිනවද? මමත් පොහොසත්භාවයේ ප්‍රාර්ථනා කළේ මොන විදිහටද? අර පරිබාහිර අංග වලින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් පෙන්නපු ධර්මයවත් අපි දැක්කේ නෑනේ පින්වතුනි. උන්වහන්සේ අපට පෙන්වා දුන්නා නේද සම්මුතික වශයෙන් ගත්තත් ඍතු තුනට විවිධාකාර සීතල උණුසුම වැසි සමය ආදී වශයෙන් ඒ ඍතු වලට ගැළපෙන ආකාරයෙන් රම්ම්‍ය සුරම්‍ය සුබ කියන අති සුඛෝපභෝගී මාලිගා තුනක ජීවත් වෙච්ච 90000ක් නව යවුන පුරංගනාවන් වට කරගෙන ජීවත් වෙච්ච අප්‍රමාණ ධානියක් අප්‍රමාණ රාජකීය යසසක් උරුමේලා තිබිච්ච ඒ ශාක්‍ය ජීවිතය ශාක්‍ය වංශික ඒ ජීවිතය ඒ රාජකීය ජීවිතය අත්හැරලා දාලා සතර දිවයිනටම රජවන්නට හේතු තියෙනේ ශක්තිති රජකමත් පැත්තකට කුණු කොටකට විසි කරලා දාලා සියල්ල අත්හැරලා
ඒ ප්‍රිය කරපු සියලු උපභෝග පරිභෝග වස්තු විතරක් නෙවෙයි ප්‍රිය කරපු සියලුම ඒ ඥාති වර්ගයාත් අත්හැරලා ඇවිල්ලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විශ්වයේ අසම සම අවබෝධයටපත් උතුමන් වහන්සේ බවට පත් උනේ අර සියල්ල කෙරෙහි තියෙන චන්දරාගයෙන් නිදහස් වෙලා ලෝකයා පොහොසත් කියලා හිතපු ඒ පොහොසත්යයි ලෝක සම්මතයේ ඇති සියල්ල විසි කරලා දාලා පැත්තකට කුණු ගොඩකට බැහැර කරලා දාලා එනම් පොහොසත් වෙන්නේ මිනිස්සෙක් ධන ධාන්‍යයන්ගෙන් නෙවෙයි. එහෙම පොහොසත් වෙනවා නම් ලෝකේ මිනිස්සු තුල අසරණකමක් තියෙන්න බෑ මිනිස්සු එහෙම පොහොසත් වෙලා ඉන්නවා නම් ධන ධාන්‍යයන්ගෙන් හරි පොහොසත් වෙච්ච මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ දුක් විඳින මිනිස්සු ඉන්න බෑනේ පින්වතුනි. එහෙනම් බලන්න මේ ලෝකේ මිනිසයන්ට යහපතක් උදා වෙන්නේ ධන ධාන්‍යයෙන් පොහොසත් මිනිස්සු මේ ලෝකේ බහුල වෙච්ච දවසටද එහෙම නැත්නම් අවබෝධයෙන් පොහොසත් මිනිස්සු මේ ලෝකේ බහුල වෙච්ච දවසටද බලන්න බුද්ධ ශූන්‍ය කල්ප කියන කාල මෙන්න මේ බුද්ධ ශූන්‍ය කල්පවල සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වගේ කාලවල ලෝකේ ඉන්න තරමක් ඉන්නේ දිලින්දෝ. මොකද එදාට මේ අමා ධර්මය ඇහෙන්නේ නැහැ. සබ්ද බොජ්ජංග පිළිබඳ සටහනක්වත් නැහැ එදාට මේ ලෝකේ. ඒ නිසා එදාට ඉන්න තරමක් ඉන්නේ දිලින්දෝ ඔක්කොම. සියලු දෙනා දිලින්දොයි. හැබැයි ඔතන ඉන්න පුළුවන් සක්විති රජවරු ඉන්න පුළුවන්. මහා මහේශාක්‍ය රජවරු ඉන්න පුළුවන් ලෝක සම්මතේ. මහදන සිටුවරු ඉන්න පුළුවන්. හැබැයි හැම කෙනෙක්ම අවසාන විග්‍රහය දිලින්දෝ බවට පත් වෙනවා. මොකද ඒකට හේතුව ඔවුන් සියලු දෙනාම දුක් විඳින්නම් බවට පත් වෙනවා. කුමක් හේන්දයක් ඒ සියලු දෙනා අවබෝධයෙන් දිලින්දු නිසා. එසා අවබෝධයෙන් උන් සියලු දෙනා දිලින්දු නිසා අවසානයේ යන්නේ නිරේකට සතර පායට. දැන් මේ වෙනකොට ලෝකයේ අංක එකේ ධනවතුන්යයි සම්මත පිරිසක් ඉන්නවා. ඒ අයගේ ක්‍රියාකාරකම් දිහා බැලුවොත් එහෙම ඔබට පෙනේ ඒ ඇතුළේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි මහා භයංකාර අමනුෂ්‍යෙක් කියලා. ඕනතරම් සාක්ෂිදර අපි මේ පින්වතු ලෝකේ ඉන්නවා විවිධාකාර බලවතුන්යයි කියාගත්ත කොටසක්. පාලක වෙන්නත් පුළුවන් මහා අංක එකේ ධනවතුන්යයි සම්මත පිරිසක් වෙන්නත් පුළුවන් විවිධාකාර පිරිස්. මේ පිරිස්වල ක්‍රියාකාරීත්වය බැලුවාම ඒ පිරිස් හැසිරෙන ආකාරය දිහා බැලුවාම ඔවුන් කොච්චර දිලිඳුද කියලා පේනවා. හැබැයි ලෝක සම්මතය වුන් මහා ධනවතුන් සමහර රත්තරන් කාරවල යන්නේ. රත්තරන් වස්ත්‍ර අඳින්නේ හැමදේම රත්තරන් වෙන්න පුළුවන්. ඉස්තරන් වෙන්න පුළුවන්. හැබැයි අතුලාන්ති ඉන්නේ අමනුෂ්‍යෙක්. දිලින්දේ පිටින් බැලුවාම රත්තරන් ගොඩක්. අතුලාන්තයෙන් බැලුවාම අසුචි ගොඩක්. සමහර ඔය ධනවතුන්ගේ සම්මත පිරිස් මොකද කරන්නේ? මේ ලෝකයේ අහිංසක මිනිසයන්ව නසනවා ඖෂධ නිසා. ඖෂධ ත්‍රස්තවාදයක් ලෝකේ පවතිනවා. මේ ත්‍රස්තවාදී නිසා මොකද කරන්නේ? ලෝකේ විවිධාකාර මිනිසයන්ට බලහත්කාරයෙන් ලෙඩ රෝග ඇති කරනවා විවිධාකාර ක්‍රමවේද ඔස්සේ. ඒකට ආහාර පානත් යොදා ගන්නවා. තව විවිධාකාර ක්‍රමවේද. අසුරෙන් ලෝකයේ මිනිසු තුල ලෙඩ රෝග බහුල කරනවා. Tamanට බෙහෙත් එක විකුණ ගන්න. බහුජාතික සමාගම්. ඒවැය තමයි අර පොහොසතුන් ඉන්නේ. අන්න පොහොසතුන්. ඊළඟ තවත් පිරිසක් කල්පනා කරනවා මේ ලෝකේ ශ්‍රමය ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ලෙඩ රෝග හැදිලා ආබාධිත භාවයටපත් වෙච්ච අය ඉන්නවා. උපතින් ආබාධිත පිරිස ඉන්නවා. ඒ වගේම වයසට ගිහිල්ලා අකාර්මණ්‍ය වෙච්ච පිරිසක් ඉන්නවා. මේ අය මේ මහ පොළොවට බරක්. තමන් සමාජයේ මෙතන අම්මයි තාත්තා ඉන්නවා තමන්ගේ. ඒ අය මහ පොළොවට බරක්. ඒ නිසා ශ්‍රමය ගන්න පුළුවන්. ශ්‍රමිකයෝ ටික ඉතුරු කරගෙන ශ්‍රමය ගන්න බැරි සියලුම දෙනා නැසලා දාන්න ඕන. ඔහොමත් තීරණ ගන්නවා. ඔහොමත් තීරණ ගන්න පිරිසක් ලෝකේ ඉන්නවා. මේ මොන වගේ මිනිස්සුද? පොහොසත් මිනිස්සුද? පිටින් බැලුවාම නම් ලෝකේ තියෙන ලොකුම වාහනයක ඇවිල්ලා බහින්නේ. ඇතුළාන්ති ඉන්නේ මොකෙද්ද? ඇතුළාන්ති ඉන්නේ අන්තිම දිලින්දේ. ඇයි එහෙම කියන්නේ? මැරිච්ච සුණංගෙන් යන්නේ නිරේට. එදාට තමයි ඔහුගේ දිලිඳුකමේ තරම් බලා ගන්න පුළුවන්. දිලින්දනේ දුක් විඳින්නේ. පොහොසතා තමයි සැප විඳින්නේ. අපි සැප දුක අර්ථකථනය කරගත්තේ මේ කාමී ආස්වාදයේ මත පිහිටාගෙනනේ. අන්න එතනනේ අපිට වැරදුනේ. ඔවුන් කාමීය පැත්තෙන් නම් පොහොසත් තමයි. ඔවුන් ආස්වාදයේ පැත්තෙන් නම් පොහොසත් තමයි. දුක්ඛාන්තේ වික්කවේ කාමාන මේතං අදිවචන මහාන දුක කියලා කිව්වේ කාමයටයි. එහෙනම් ඔවුන් කාමයෙන් පොහොසත් නම් ඒ කියන්නේ ඔවුන් දුකින් පොහොසත්. ඔවුන් පොහොසත් වෙලා තියෙන දුක පැත්තෙන්. හැබැයි කාමී ආස්වාදයේ සැපයි කියන අඥාන මානසිකත්වයෙන් ඉන්න අන්ධබල පු탁 යන හිට නම් ඒ අය වීර වෙන්න පුළුවන්.
අපිටත් ඒ වගේ දැනකට යන්න නැත්තම් මගේ ඉලක්කයත් ඒකයි. ඔව් yes I can මට පුළුවන් උතෙන්ට එන්න කියලා. එහෙම දැනකට යන්න දත කණිකෙක් ඉන්නත් පුළුවන්. ඒ අර අසත්පුරුෂයාම ඇසුරු කරපු වරදට. අමා ධර්මයේ කනට වැටුන්නේ නැති වරදට. එහෙනම් පින්වතුනි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මයෙන් අවබෝධයටපත් නොවෙච්ච කෙනා තමයි මේ දිලින්දා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය මදක්වත් අවබෝධයක් නැති කෙනා පරම දිලින්දෙක් ඔහු. අර අන්ධබාල පෘථග්ජන මානසිකත්වයෙන් යුක්ත පුද්ගලයා. ඔහු පරම දිලින්දෙක්. ඒ කියන්නේ ඇත්ති වෙනකන් දුක් විඳින කෙනෙක්. කොච්චරක් කාලයක් කියලා කියන්න බෑ. මොකද භවයෙන් භවයට අනාථ සත්‍යයක් වශයෙන් දුක් විඳිනවා භව කෝටි ප්‍රකෝටි ගාණක් ඉස්සරහට යනතුරුත් කවදා හෝ දවසක අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ හෝ ආර්ය උත්තමයෙක්ගේ කරුණාවෙන් අවබෝධයටපත් වෙන දවස වෙනකම්ම එතකන් අනන්ත කාලයක් දුක් විඳිනවා සංසාරේ. එතකොට එහෙනම් අපි මේ සැපයි කියන එක අර්ථකථනය කරගත්තේ වැරදි විදිහට නිසාම අපිට මේ ලෝකයේ ඇත්තම පොහොසතා පෙවුන්නේ. අපි දුප්පතුන් දැකලා රැවටුණා පොහොසතුන් කියලා. ඔවුන් පින්වතුනි දුප්පතුන් දලිද්දෝ. එහෙනම් පොහොසතෙක් වෙන්න නම් ඔබ අමා ධර්මයේ අසවබෝධ කරගන්න. එදාට ඔබ ඉන්නේ දුගී පැලකද? ඒ වදාළ නැහැ. ඔබ දුගී පැලක වෙන්න පුළුවන් ඉන්නේ. ඉන්න හිටින්න හරියමං ගයක් නැති කමට ඒ පෙර දන් දීපු නැති වරදට අපි හිතමුකෝ දැන් ඉන්නේ ඉටිකොල ගේක. කණ්ඩ බොණ්ඩ ටිකක් බොහොම අමාරුවෙන් හොයාගන්නේ. කවුරු හරි දෙන දෙයකින් යැපෙන්නේ. නමුත් ඔබ හිතන්න එපා දිලින්දෙක් කියලා. ඔබ පොහොසතෙක් අමා ධර්මයට කන් දෙනවා නම් ඔබ මහා පොහොසතෙක්. කිසිම දවසක සැකයක් තියාගන්න එපා. ඔබ ඒකාන්තයේ සැපයටපත් වෙනවා මෙලොවත් පරලොවත්. ඔබ අප්‍රමාණ සැපයකටපත් වෙනවා. සම්මුතික වශයෙන් කොච්චර දිලිදු භාවයක් ඔබ තුල තිබුණත් ඔබ අමා ධර්මයට කන් දෙනවා නම් ඔබ මහා පොහොසතෙක්. ඒ නිසා ඔබේ ජීවිතේ කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ පින්වතුනි. හැබැයි ඔබ සම්මුතික වශයෙන් ධන ධාන්‍යයන්ගෙන් පිරිපුන් ලෝක සම්මතයේ මහා පොහොසතෙක් ධනවතෙක් සිටුවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ වනට කන් දෙන්නේ නැත්නම් ධර්මයට කන් දෙන්නේ නැත්නම් ඔබ ඒකාන්තයෙන්ම දුකටපත් වෙනවා මෙලොවත් පරලොවත් සැකයක් තියාගන්න එපා ගැන. ඒකාන්තයෙන් දුකටපත් වෙනවා. මොකද ඒ මහා දානිය ඔබට කවදා හරි දවසක මහ විනාශයක් මුල්ම කරලා දීලා තමයි නතර වෙන්නේ. මොකද ඒ ලෝභය වැඩිච්ච සිටින් ඔබ බොහෝ විට නිරේකටත් යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ මිනිස්සුયો ඉන්නවා දිලිඳුකම ගැන තැවෙන අය. ඒ මිනිසුන්ට කියන්න තියෙන ඔබ දිලිඳු වෙලා තියෙන්නේ ඇත්තටම ධනෙන් නෙවෙයි ඥාණයෙන්. ඒ නිසා ඥාණයෙන් පුහුසත් මිනිසෙක් වෙන්න එදාට ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ සතුටින් ඉන්න. සතුටින් ඉන්න අවශ්‍ය අවබෝධයයි. එදාට ඔබේ පුණ්‍ය මහිමියට ලැබෙන්න ඕන සියල්ල ලැබෙයි. එදාට සැප හොයන් යන්න අවශ්‍ය නැහැ. සැප තමන්ගේ දෙපා මුලටම පැමිණෙයි. පින්තුනි අන්න එතනයි තියෙන්නේ අන්න එතනයි පොහොසතා ඉන්නේ. පොහොසතා කරා සැප ගලාගෙන එනවා. දුප්පතා කරා දුක ගලාගෙන එනවා. සම්මුතික වශයෙන් ධන ධාන්‍ය කොච්චර තිබුණත් බොහෝ මිනිසුන් අනන්ත ප්‍රමාණ දුක්ඛකට වෙහෙසකටපත් වෙලා ජීවිතේ කඩා වැටලා ඉන්නේ. ඇයි ඒ? අවබෝධයෙන් වුන් දුප්පත් නිසා. ඒ නිසා පින්තුනි අසිරිමත් වූ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා පොහොසතෙක් වෙන ආකාරය පොහොසතෙක් වෙන්න උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ ධර්මයට අනුකූලව හැසිරෙන්න හැමතිස්සෙම මේ ආස්වාදී ආදීනව සිහි කරන්න අමතක කරන්න එපා. ඒ සිහිය වැඩිලා නැහැ ගොඩක් අයගේ. සම්මා සතිය වැඩිලා නැහැ. ඒ නිසා ආස්වාදී දුකයි කියලා අවබෝධ වුණාට ඒ ගැන සිහි කරන්නේ නැහැ. සිහිය වැඩින්නේ නැහැ නිසා එතනමයි ඉන්නේ හැමදාම ගිල්බ ගැහුවා වගේ. එතනින් එහාට යන්නේ නැහැ. නිසා එහෙම වෙන්න එපා. දැන් එහෙම වුණා කියලා අපිට නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔබටම තමයි ඒකේ විපාකෙ ඉන්නේ. ඒ නිසා කරුණාවෙන් සිහිපත් කළ දෙනවා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අප්‍රමාදව අමත පදං. ඒ නිසා දිලින්දෙක් නොවි පින්වතුනි පොහොසතෙක් වෙන්න. පිටිස්සෙලත් අර පොහොසත් සහ දුප්පත් කියන වචන දෙක පිළිබඳව යම්කිසි විග්‍රහයක් කළා මේ ඉතිස්සෙලත් ඒ නිසා දැන් ආයෙ ඒ ගැන කියන්න යන්නේ නැහැ. පොහොසත් කියලා කිව්වේ පිරිසුදු භාවයයි ශ්‍රද්ධාවයි. පොහො කියන්නේ පිරිසුදු භාවය, සීලය. සත් කියන්නේ ශ්‍රද්ධාව.
එහෙනම් මේ පිරිසිදු භාවයයි ශ්‍රද්ධාවයි නැත්නම් සීලයයි ශ්‍රද්ධාවයි ඇති කෙනා පුහුසත් කෙනා. එයා තමයි මෙලොව සැපසේ වසන්නේ. එයා තමයි පරලොව සුගති වලට ගමන් කරන්නේ. එහෙනම් එයාගේ account එකේ කීයක් සල්ලි තියෙනවද? ඉන්නේ ගේක මොන වගේ ගේකද? මැටි ගේකද? විශාල විමානිකද? තට්ටු නිවාසයකද? යන්නේ ඉන්නේ පයින්ද? වාහනයකින්ද? කාන්නේ බොන්නේ පොසම්බුලි බතුයිද නැත්නම් අමෘතයේද? ඒවා දාලා නැහැ. සීලයයි ශ්‍රද්ධාවයි ඇතනම් ඒකාන්තයෙන්ම ඒ පුරුෂයා මෙලොව සැපසීම වසනවා. ශාන්ති යුක්තව කල් ගෙවනවා. හිතේ සුවයෙන් යුක්තව කල් ගෙවනවා. මරණින් පස්සේ ඉහළම සුගතියකට ඉහළම සුගතියක උරුමය ලබනවා. එහෙනම් පින්වතුනි අන්‍යය පොහොසත් කෙනා දුක්පත් කෙනා කවුද? දුක කිව්වේ මොකද්ද? කාමයට. එහෙනම් දුක්පත් කිව්වේ ඒ කාමයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනා. දුකටපත් කෙනා කිව්වේ කාමයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනා. කාමයට පැමිණිය කෙනා. අන්‍යය දුක්පත් කෙනා. එයා සම්මුතික වශයෙන් ඉන්නේ මහා මන්දිරයක වුණත් යන්නේ ඉන්නේ මහා ලොකු වාහනවල වුණත් මොනතරම් සැප සම්පත්තිය යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් තිබුණත් ඔහු කාමයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් නම් ඔහු මෙලවත් අසන්නේ අසහනෙන් විකාත පරිලාහ අසහනෙන් දාහෙන් පීඩාවෙන් පෙලීමෙන් නොසන්තෝෂයෙන් අනාථ භාවයෙන් අසරණ භාවයෙන් යුක්තවයි කල් ගෙවන්නේ. එහෙනම් අන්‍ය තමයි දුකටපත් කෙනා දුප්පත් කෙනා. එහෙනම් ඔබ දුප්පතෙක්ද පොහොසතෙක්ද ඔබම තීරණය කරන්න. ඔබ හොයන්නේ කොයි පොහොසත් භාවයේද? ලෝක සම්මතයේ අඥාන පෘථග්ජනයා විසින් සම්මත කරගත්ත පොහොසත් භාවයේද ඔබ හොයන්නේ? එහෙම නැත්නම් විශ්වයේ අග්‍ර මහා ශාස්ත්‍රූරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ඇතුළු ආර්ය උත්තමයෝ අනුදැන වදාළ අසමසම නුවණින් පෙන්වා වදාළ ඒ පොහොසත් භාවයද ඔබ හොයන්නේ. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මහා ඒ පොහොසත් භාවය උදා කරගන්න ඔබ සමත් වුණොත් එහෙම ඔබ ඒකාන්ත වශයෙන්ම මෙලොව වශයෙන් සම්මුතික වශයෙන් කිසිම දේපලක උරුමයක් නැති කෙනෙක් වුණත් ඉන්න හිටින තැනක් නැති වුණා යන්න එන්න මන් නැති කෙනෙක් වුණත් කොටින්ම මහා පාරේ හිඟා කන මිනිසෙක් වුණා. ඔබ මහා පොහොසතේ එදා සවැත් නුවර ජේතවනාරාමයේ අසලත් ඉඳලා තියෙන හිඟන මිනිස්සු සෝවාන් වෙච්ච. හිඟන මිනිස්සු ඉඳලා තියෙන තවත් තියෙනවා දලිද්ද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රය සඳහන් වෙනවා. එක නමින් සූත්‍ර කීපයක් තියෙනවා. තවත් දලිද්ද කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය තියෙනවා. එදා සවැත් නුවර ජේතවනාරාමයේ අසල හිඟා කාපු මිනිස්සෙක් සෝවාන් පුද්ගලෙක්. එයා මැරලා ගිහිල්ලා තවදිසා ඉපදිච්ච කතාව. එහෙනම් පින්වතුනි ඒ පොහොසත්භාවය ඇති කරගන්න දැන් බලන්න අර පොහොසත්භාවය ඇති කරගන්න මොනතරම් දහදුකක් විඳින්න ඕනද කියලා. අර පොහොසත්භාවය කොච්චර తాවකාලික එකක්ද? ඒ తాවකාලික භාවය කොච්චරක්ද කියලා අපිට කියන්න බෑ. මොකද මරණය යම් මොහොතක පැමිණෙන්නේ නේද? ඒ මොහොතේදී මේ පොහොසත්කම ඉවරයි. මම ලොකු මිනිහා මට මෙච්චර ධනිය තියෙනවා කියලා හිතන් හිටියට යම් මොහොතක මරණය ආවද ඒ මොහොතේදීම ඒ පුද්ගලයා දිලින් දෙබ් බවට පත් වෙනවා. එහෙනම් පින්වතුනි මරණය එනකන් තමයි අපි මේ පොහොසත්භාවය ගැන කතා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මේ පොහොසත්භාවය උදා කරගත්ත කෙනා මෙලොව වශයෙන් කිසිම දෙයක් නැති අර කිව්ව දිලිඳු පුද්ගලයෙක් වුණත් ඔහු පොහොසතෙක්. එහෙනම් ඒ දහම් ව්‍යාකරණය එසේ දරා ගන්නට ඕන. එහෙනම් සප්ත බොජ්ජංග වඩන්නට ඕන. සප්ත බොජ්ජංග වඩන්නේ නැත්නම් ධර්ම අවබෝධය ලැබුවත් ඒ දිලින්දෙක් තමයි ඉතින්. ආර්ය මාර්ගයේ දිලින්දෙක් එදාට. ආර්ය මාර්ගයේ උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්මයන්ගෙන් පොහොසත් නැහැ නං එදාට. ඒ නිසා කරුණා, මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව කියන ගුණ ධර්මයන්ගෙන් පොහොසත් නැහැ එදාට. වෙන සෝවාන් පුද්ගලයෙක් කියලා සෝවාන් මට්ටමේම නතරලා ඉන්නවා නම් ඉතින් මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා ඒ මට්ටමට සීමා වෙනවා. එහෙනම් අරිහතුන් වහන්සේට අනුකූලව බැලුවාම සෝවාන් පුද්ගලයා කියන්නේ දිලින්දෙක්. සප්තබොජ්ජංග වැඩින්නේ නැත්තම්. සකදාගාමී පුද්ගලයා දිලින්දෙක්. සප්තබොජ්ජංග වැඩින්නේ නැත්තම්. අනාගාමී පුද්ගලයා දිලින්දෙක්. සප්තබොජ්ජංග වැඩින්නේ නැත්තම් ඉතින් එහාට. දිලින්දෙක්. අරිහත් මාර්ග අනුගාමිකයා වුණත් දිලින්දෙක්. සප්තබොජ්ජංග වඩලා මාර්ගය පූර්ණේ කරගන්න අදක්ෂනා.
ඉතින් අරිහතුන් වහන්සේ විතරයි පොහොසත්. ලෝකෝත්තර ආර්ය විනයට අනුකූලව. එහෙනම් පින්වතුනි මේ මහා පොහොසතා වෙන්න උත්සාහ ගන්න. දැන් ඉස්සෙල්ලා පැහැදිලි කරන්න හැදුවේ අපි සාමාන්‍ය ලෝකේ පොහොසතෙක් වෙන්න කොයිතරම් දහ දුක් විඳිනවද? ඉගෙනගෙන රක්ෂා කරලා ව්‍යාපාර කරලා අතිකාල වැඩ කරලා කොයිම ආකාරයකින්වත් විවේකයක් ඉසිඹුවක් හුස්මක් විවේකයක් නැතුව හුස්මක් ගන්න විවේකයක් ගන්න නැතුව ඉඳගන්නවත් නැහැ සමහරු. ඉඳගත්තත් අපරාධ ඒ කාලයක් පුළුවන් සල්ලි හොයන්න. සල්ලි හොයන්න මොන විදියෙන් හරි බෙල්ල කඩලා හරි. ඔහොම හොයලා අවසානයේ මහා පොහොසතෙක් වෙනවා ලෝක සම්මතයේ අනන්ත අප්‍රමාණ දුකක් විඳගෙන. හැබැයි අවසානයේ බැලුවහම අර මුදල් ටික හොයාගන්නත් දුක් විඳලා තියෙනවා. ඊට පස්සේ ඒ මුදල් ටික පරිස්සම් කරගන්නත් දුක් විඳින එකමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඒ මුදල් ටික අහිමි වෙලා යනකොට ගිලිහිලා යනකොට වියදම් වෙනකොට එතකොටත් හටගන්නේ දුකමයි. අවසානයේ බැලුවාම එහෙනම් මුදල් හොයන්නත් දුක් විඳා මුදල් පවත්වාගෙන යන්නත් දුක් විඳා අවසානයේ ඒ මුදල් විපරිණාමයටපත් වීම නිසා දුක් විඳා අවසානයේ බලද්දී කෝ සතුට අවසානයේ බලද්දී දුක විතරයි විඳලා තියෙන්නේ. කොච්චර කැපකිරීම කළාද ජීවිතේ. සමහර අසත්පුරුෂ මිනිස්සුયો ඒ පොහොසත්භාවය ඇති කරගන්න දස අකුසලයේම නිරත වෙලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අසත්පුරුෂයන්ගේ වචන වලට කන් දෙනවා. හෘද සාක්ෂියක් තියාගෙන ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ කියලා කතාවක් ව්‍යාපාරික ලෝකේ තියෙනවා. ඒකේ අය දන්නව ඇති. කියනවා ඒක නිතර. හෘද සාක්ෂියක් ඇති මිනිසෙට ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ කියලා. මේක 100%ක් හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්. හෘද සාක්ෂියක් තියෙන මිනිසෙත් එහෙම යහපත් වූ වෙනදාම දෙනවා වෙන්න පුළුවන්. හැබැයි අති බහුතරයක් දෙනාට එහෙම කන්නේ ඒ නිසා තමයි දස අකුසලයෙන් ඕනෑම අකුසලයක් හෝ දස අකුසලයෙන් හෝ සිද්ධ කරලා එතෙන්ට එන්න උත්සාහ ගන්න. එහෙනම් පින්වතුනි බලන්න මොනතරම් පව්කන්දක් රැස් කරගෙනද මොනතරම් අකුසලයක් රැස් කරගෙනද අවසානයේ මිනිහෙක් ඒ තැනට එන්නේ. ඒ ඇවිල්ලත් මොනතරම් අකුසලයක් පව්කන්දක්ද රැස් කරගන්නේ. අවසානයේ කොහෙටද යන්නේ? තණ්හා පොදි ගසා තව කෙනෙකුට නසා මොනවද අවසානයේ අරගෙන යන්නේ? මුකුත් තරන් යන්නේ. එහෙනම් මේ පොහොසත්භාවය කියන්නේ මොකක්ද ඉතින්? නිකම් බලද්දී අවසානයේ හිතේ හිතලුවක් විතරයි. ඒ කියන්නේ මම පොහොසතෙක් කියලා මිනිහා හිතන් හිටියා. එච්චරයි. හිතාගෙන දුක් විඳා ඇත්ති වෙනකන් දුක් විඳා බලන්න ගිහිල්ලා අපට ඕන තරම් එහෙමයි මුණ ගැහෙනවා. එදිනෙදා මේ කටයුතු කරද්දී එහෙම හිතාගෙන දුක් විඳින උදේ ඉඳලා රැ වෙනකම් මම පොහොසතෙක් කියලා හිතාගෙන දුක් විඳිනවා. ඔබම කියන දුක් විඳින්නේ පොහොසතෙක්ද දුප්පතිද්ද කියලා? දුක් විඳිනවා නම් යමෙක් ඒ දුප්පතෙක් නේ. පොහොසත සැප විඳින්න එපා. එහෙනම් ওই ලෝක සම්මතයේ පොහොසත්කම කියලා කියන්නේ දුකටම තමයි. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දීපු මේ පොහොසත්භාවය ඇති කරගන්න ඔබට අර වගේ කායික වශයෙන් හරි චෛතසික වශයෙන් හරි වෙහෙසක් දරන්න ඕනේ. අර බලන්න අතෙන්ට ගමන් කරන්න මොන තරම් දුක් විඳින්න ඕනද කෙනෙක්. කොච්චර විභාග ලියලා සුදුසුකම් ලැබලා තව ගොඩාක් බාහිර ක්‍රියාකාරකම් වල යෙදিলা අනන්ත අප්‍රමාණ කැපකිරීම කරලා ආත්මය පාවා දීලා හිතයි කතයි දෙකම අපවිත්‍ර කරගෙන ඒවත් අල්ලස්සට දීලා ඔය කියන්න ඕනේ නැහැ ඔක්කොම දන්නවනේ ඔබ මේ ලෝකෙ මිනිස්සු වැඩ කරන හැටි මේ සමාජ මිනිස්සු වැඩ කරන හැටි අප්‍රමාණ විදිහට දුර්ගන්ධයෙන් යුක්ත ජීවිතයක් තමයි අවසානයේ උරුම වෙන්නේ ඒ තමන්ගේ පොහොසත් ඉලක්කයට ළඟා වෙලා ඉවරනකොට තමන් දිහා බැලුවම තමන්ටම පිළිකුල් කරපු වැඩ දිහා බැලුවාම හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ උත්තරීතර පොහොසත් භාවයේ පිංගුතුනේ අතිශය නිර්මලයි අතිශය පවිත්‍රායි අතිශය සහනශීලී අතිශය නිර්වද්‍යයි අනවජ්‍යයි අතිශය සුපහැදිලි අතිශය මනස්කාන්තයි අතිශය කාන්තිමත් අතිශය ආලෝකමත්
අනන්ත රැකවරණයක් එහි පවතින්නේ පොහොසත් භාවය තුළ. ඒ පොහොසත් භාවය කවදාවත් ගිලිහි යන්නේ නැහැ. දැන් අර සාමාන්‍ය ජනවහරයක් කවි එකක් තියෙනවා. අර තිබූ තැනක සොර සතුරන් ගත නොහෙන යන ආදි වශයෙන් ඒකින උගතමන ශිල්පයමයි මතු රැකිනා කියලා. දැන් ඒ කවියෙන් පෙන්වන්න උත්සාහ ගන්නෙත් මොකද්ද? දැන් සොර සතුරන්ට ගන්න බැරි, ඊළඟට ජලයෙන්වත් විනාශ වෙන්නේ නැති, ඊළඟට රජවරුන්ට ඇමතිවරුන්ට උදුර ගන්න බැරි යමක් නැත්නම් ඒ උගතමන ශිල්පයයි කියලා. එතකොට එහෙනම් ඒ පෙන්වන්න හැදුවේ යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් ලබන්නා වූ දැනුම අවබෝධය තව කෙනෙකුට උදුර ගන්න බැහැ කියලා ලෞකික වශයෙන් අර්ථයකින්. අපි ලෝකෝත්තර වශයෙන් බැලුවොත් දැන් මේ ලෝකේ වොන් තරම් පොහොසතුන් ඉඳලා තියෙනවා, මේ රටෙත් ඉඳලා තියෙනවා සමාගම් 3400 තියෙන. අවසානයේ ඒ සියලු සමාගම් අහිමි වෙලා හිරේ විලංගුවෙත් වැටලා යන්නේන මන් නැති වුණා අවසානයේ. එහෙම අයත් ඉඳලා තියෙනවා, ඉන්නත් පුළුවන්. එහෙම අය වොන් තරම් ඇති. එතකොට ඒ කියන්නේ බින්දුනේ මේ පොහොසත්කම උදුර ගන්න පුළුවන්. බෙල්ල කපලා ධානිය ටික පැහැරගත්තා. දැන් ඉවරයිනේ පොහොසත්කම. එතකොට ඉවරයි ඔක්කොම. එතකොට එහෙනම් ඒ පොහොසත්කම උදුර ගන්න පුළුවන් එකක්. ව්‍යාපාරිකයෙක් මරලා ඔහුගේ ධානිය ටික පැහැරගත්තා. ඕතරම් ඔබ ප්‍රවෘත්ති දැකලා ඇති. ඉතින් එහෙනම් ඒ පොහොසත්කම කියලා කියන්නේ බොහොම භයානක එකක් නේ. ඒ කියන්නේ ඒ පොහොසත්කම නිසාම තමන්ගේ මරණයත් ඉක්මන් වෙන්න පුළුවන්. ඒ පොහොසත්කම නිසාම සිද්ධ වෙන්න පුළුවන් විපත්ති කරදර අතුරුාන්තරා එමටයිනි. ඒ පොහොසත්කම නිසාම නිින්ද යන්නෙත් නැහැ නේ රැයට. බයට. පාරක ගමන් කරන්නත් බයයි. මරාගෙන කයි කියලා මගදී. අල්ලස් ගනි. එහෙම නැත්නම් කප්පන් ගනි. දරුවෙක් ඉස්කෝලේ යවන්නත් බයයි. මගදී දරුවා උස්සල කප්පන් ඉල්ලයි කියලා. මොනතරම් 10ක් මැද්ද ජීවත් වෙන්නේ. දැන් ඔබ පොහොසතෙක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියමුකෝ. මතක තියාගන්න මේ සංසාරේ ඔබ ඕන තරම් මහා පාරවල හිඟා කාලක් තියෙනවා මේ ඉතිස්සෙල්ලා. ඒ වගේම දැන් අද මහා පාරේ හිඟා කන මිනිස්සෙක් ගමුකෝ. මතක තබා ගන්න ඔහුත් ඕන තරම් මේ සංසාරේ සක්විති රජකම් පවා දාලා තියෙනවා. සක්විති රජකම් විතරක් නෙමෙයි. ශක්‍ර දේන්ද්‍රය මහා බ්‍රහ්ම වෙලක් ඉඳලා තියෙනවා. එහෙනම් මේ අගක් මුලක් දන්නේ නැති සංසාරික භවාන්ධකාරයෙන් වැහිලා තියෙන සසර ගමනක යථාර්ථය නොපෙනෙන නිසායි මිනිස්සු මේ අන්ධකාරي මේ ආකාරයේ සැරිසරන්නේ ධර්මයේ කියන ආලෝකය නොලබාම. එහෙනම් පිඟුතුනේ භයානක පොහොසත්කම තමයි ලෝකයා ඇලුම් කරන්නේ මක්නිසාදයක්. ඒ පොහොසත් භාවයට එහෙම නැත්නම් ධන ධාන්‍යයෙන් පොහොසත් වුණාම පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරය මනස හොඳට පිනවන්න. එහෙනම් ඔවුන් පොහොසත් කියලා හිතලා තියෙන්නේ මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස බහුල වශයෙන් පිනවීමට. එහෙනම් ඔබම දන්නවා දැන් ධර්මානුකූලව පටිච්ච සමුප්පාදයට අනුව ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන වාරයක් ගානේ දුකයි රැස් වෙන්නේ කියලා සංසාරේ. එහෙනම් ඒ පොහොසත් පුද්ගලයාට උරුම වෙන්නේ අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් ඒ පොහොසත් භාවය නිന്ദා සහගතයි. නිന്ദා ලැබිය යුතුයි. ඒ පිළිකුල් සහගතයි. පිළිකුල් කළ යුතුයි. එහෙනම් සැබෑ පොහොසත්කම කුමක්ද? කිසිවෙක් උදුර ගන්න බැරි. කිසිම දවසක පිරිහෙන්නේ නැති, අහිමි වෙන්නේ නැති උත්තරීතර අවබෝධයයි. එහෙනම් මේ අවබෝධය නම් වූ පොහොසත්කම කෙනෙක් උරුම කරගත්තා නම් එදාට ඒ පුද්ගලයාට ඒ සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනව විතරක් නෙවෙයි, මෙලොව වශයෙන් විතරක් නෙවෙයි පරලොව වශයෙන් පවතින සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙලා සදාතනික සැපත උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනම් පින්වතුනි අන්නේ ධර්මයේ ඉසේ දරා ගන්නට ඕන. දලිත සූත්‍රය ඇසුරෙන් අසිරිමත් වූ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් සප්ත බොජ්ජංග වැඩිමයි පොහොසත් භාවය. එහෙනම් ඔබ පොහොසතෙක් වෙන්න දවසින් දවස ඔබ රැස් කරන්න කුසලය. අඥානය රැස් කරයි ධනෙ. අඥානය මොහොතින් මොහොත රැස් කරයි සෝහනගාවින් තබා යන ධනය. ප්‍රඥාවන්තයා මොහොතින් මොහොත රැස් කරයි සදාතනික සැපත දක්වා ඔසවාගෙන යන උතුම් කුසලය. ඒකයි වෙනස. කුසල සුපසම්පදා ධානිය නෙමෙයි, කුසල සුපසම්පදා කුසලයේම රැස් කරන් ජීවත් වෙන ධානිය තිබුණාම ඇති. එහෙනම් තවත් අපි දහම් ව්‍යාකරණයක් දැන් දරා ගන්නවා. ඒ දහම් ව්‍යාකරණය එහෙනම් එසේ දරාගatiya යුතුයි. දිලින්දෙක් වෙන්නට එපා. පොහොසතෙක් වෙන්න පින්වතුනි, පොහොසතෙක්. නිකම් පොහොසතෙක් නෙවෙයි. මහා පොහොසතෙක් වෙන්න මේ විශ්වයේම.
එදාට ඔබේ පොහොසත්කමට අලුකු තබන්නවත් බැරුව යනවා මේ ලෝකේ ඉන්න කිසිම මිනිසෙටවත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත්. අර සතසහස්‍ර බ්‍රහ්මයන් ඔබ ඉදිරියේ මහදිලින්දේ අර ඉස්සෙල්ලා අපි පෙන්නුවේ කේවට සූත්‍රය ඇසුරෙන් අර මහා බ්‍රහ්මයා මම මහා බ්‍රහ්මයා වෙමි මම මහා බ්‍රහ්මයා වෙමි සියල්ල මැඩපවත්වන්නේ වෙමි සියල්ල මැඩපවත්වන ලද්දේ වෙමි සියල්ලන් විසින් පුදන ලද්දේ වෙමි සියල්ල දන්නා ලද්දේ වෙමි සියල්ල දක්නා ලද්දේ වෙමි කියලා මහා බ්‍රහ්මයෙක් හිටියේ. මේ මහා බ්‍රහ්මයාට ඔබට වඩා දිනුදුයි. එදාට මේ මහා බ්‍රහ්මයා ඔබ ඉදිරියේ දිලින්දෙක්. ඔබට වඩා දිනුකුවා වැරදි. එදාට මේ මහා බ්‍රහ්මයා ඔබ ඉදිරියේ දිලින්දෙක්. මොකද ඔබ පොහොසතෙක් ඔබ අවබෝධයෙන් පොහොසත්. ඒ බ්‍රහ්මයා දන්නේ නැහැ ඒක. ඒකවේ මේ මහා බ්‍රහ්මයා දන්නේත් නැහැ නිවන. මහා බ්‍රහ්මයා දන්නේ නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන සියලු සංකත නොපිහිටන සියලු සංකත අවසන් වන නාම රූප සදාහත්ම නිරුද්ධ වන ඒ උතුම් නිවන ගැන මහා බ්‍රහ්මයා දන්නේත් නැහැ. ඒ අර්ථයෙන් ඔහු දිලින්දෙක්. එහෙනම් බලන්න මොනතරම් පොහොසතෙක්ද ඔබ? එහෙනම් මහා පොහොසතෙක් වෙන්න. ඒ ව්‍යාකරණ නිෂේධ අරා ගන්න.